තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පණ්ඩනං චපලං චිත්තං දුරංකං දුන්නිවාරයං උජුං කරෝති මේදාවි උසුකාරෝ තේජනන්ති. ධර්ම ශ්‍රවණාභිලාෂී වාසනාවන්ත පින්නතුන් දැන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ මේ ලෝකෙට පහළ වී වදාළ තුන් ලොවක් සංසාර වදාළ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ලෝකෙට දේශනා කරන්න යෙදුණු උතුම් ඒ ධර්මයේ විදක් ශ්‍රවණය කර ගැනීම සඳහා. ඒ නිසා හැමදෙනාම තමන්ගේ සිත නානා අරමුණු කරා යොමු කරන්නේ නැතිව එක්ම ආරම්මණයක් කෙරෙහි සිත පිහිටවාගෙන ඒ ධර්මයේ කෙරෙහිම සිත පිහිටවාගෙන හොඳින් ඒ ධර්මය ශ්‍රවණය කරන්නට හැමදෙනාම අධිෂ්ඨාන කරගන්න ඕනේ. පින්නතුනි මේ සංසාරයේ සැරිසරන ඔබට මට මේතා සිද්ධ කරන්නට බැරි වෙච්ච අති දුෂ්කර වූ කාරණාවක් තිබෙනවා. මේ ලෝකේ කරන්නට අතිශයින්ම දුෂ්කර වූ ඒ කාර්ය තමයි මොකක්ද? මේ තමන්ගේ සිත දමනය කරනවා කියන කාරණා. තමන්ගේ සිත දමනය කරනවා කියන කාරණා. අපි සසර ගමන් කරන්නේ කවදා ඉඳන්ද කියන කාරණාව අපි කාටවත්ම කියන්න පුළුවන්කම නැත්තේ නැහැ. ඒතා අති දීර්ඝ වූ සංසාරයක් තුල සැරිසරසර යන පිරිසක් තමයි අපි හැමදෙනෙක්. එසේ වූ මේ සංසාර ගමනේ අපේ සිත දමනය කරගන්නට නොහැකි වෙච්ච නිසා සිත මනාකොට ඉක්මවා ගන්නට නොහැකි වෙච්ච නිසා අපි ආත්ම භාවය මාරු කර භවයෙන් භවය මාරු කර මේ වගේ නොයෙකුත් ගති වලටපත් වෙමින් නොයෙකුත් දුක් වේදනා විඳ තමයි අපි මේ සංසාර ගමන තුල සැරිසරනැත්තෝ බවට පත් වෙලා තිබෙනවා. එනම් ඉබඳු ඉපදී මෙරි යන මේ සංසාර පැවැත්ම මේ සංසාර ගමන නතර කරන්නට නම් අපිට සිද්ධ වෙනවා මොනතරම් දුෂ්කර වුණත් මොනතරම් අමාරු වුණත් මේ තමාගේ සිත දමනය කරගන්නට. සිතක් දමනය නොකළා වූ කිසිම කෙනෙක් දුකින් මිදුණා කියලා කියන්න පුළුවන් කම නැත්තේ නැහැ. යමෙක් සිතක් දමනය කළාද අනේ තැනැත්තාන් තමයි මේ සසරකින් ඈතර වෙන්න තියෙන්නේ. යම් සැපයක් ලැබුවා නම් ඒ සැපේ පවා උත්තරීතර සැපේ පවා විඳ ගන්නට ලැබුණේ
ඒ සිත දමනය කළා වූ තැනැත්තා හටයි. අපිට බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරනවා පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරය උජුං කරෝති මේදාවි උසුකාරෝව තේජන. ඒ කිව්වෙම කන්ද ඒ කියන්නේ මේ සිත කියන එක. මේ සිත කියන එක නොයෙක් අරමුණු වල නිරන්තරයෙන්ම විසිරී පවතින ස්වභාවයෙන් පවතින දෙයක්. නිරන්තරයෙන්ම මේ සිත නොයෙකුත් අරමුණු කෙරෙහි යමි නිතරම නොසන්සුන්ව තමයි පවතින්නේ. නිතරම විසිරුණු බවකින් යුක්ත වෙලා තමයි මේ සිත පවතින්නේ. ඒ වගේම තමයි එක අරමුණක් තුල හොඳින් පිහිටා සිටින්නට මේ සිතට හැකියාවක් ලැබිලා නැහැ. එක් කාරණයක් තුල එක් ස්ථීර වූ අදහසක් තුල මනාව සිත පවත්වන්නට මේ හිතට හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම තමයි මේ සිත අනාරක්ෂිතයි. නේද? මේ සිතට ආරක්ෂාවක් ඇති කරගන්න පුළුවන් වෙලා නැහැ මේ යන සංසාර ගමන තුල. නොයෙකුත් පාප ධර්මයන් නිසා අකුසල ධර්මයන් නිසා මෙබඳු ලාමක පාප ධර්මයන්ගෙන් මේ සිත අනාරක්ෂිත බවට පත් වෙමින් නිතරම මේ පවතින පැවැත්ම බවට පත් වෙලා තියෙනවා. සිත නොසන්සුන් වනම් පවතින්නේ එක අරමුණක් තුල පිහිටා සිටින්නේ නැතිනම් නැවත නැවත නොයෙකුත් පාප ධර්මයන් කරා නැඹුරු වන විදිහට නම් මේ සිතේ පැවැත්ම බවට පත් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඒ සැපය සැනසෙල්ල අස්වැසිල්ල අපිට උදා කරගන්න පුළුවන්කම හැකියාව ඇත්තේ නැහැ. එහෙමනම් මේ නොසන්සුන් වුණු හිත අපිට සංසිඳවා ගන්නට සිද්ධ වෙනවා. එක් තැනක නොපිහිටන සිත එක් තැනක හොඳින් පිහිටුවා ගන්නට සිද්ධ වෙනවා. රකින්නට දුෂ්කර පාප ධර්මයන් වළක්වලා පාප ධර්මයන්ගෙන් වැළක්වලා මේ රක්ෂා කරන්නට උන සිත ආරක්ෂා කරන්නට සිද්ධ වෙනවා. ඒ නොසන්සුන් වෙච්ච රැකීමට දුෂ්කර වුණු මේ සිත අපිට රකින්න පුළුවන් කමක් තියනවද නැද්ද? සංසුන් කරගන්න පුළුවන් හැකියාවක් තියනවද නැද්ද? තියෙනවා. ආරක්ෂා කරන්න පුළුවන් කමක් තියනවද නැද්ද? යම් කෙනෙක් මේ සිත රකින්නවා. නොසන්සුන් සිත සංසුන් කරනවා. යම් කෙනෙක් ආරක්ෂා කරන්නට අති දුෂ්කර වුණු මේ සිත ආරක්ෂා කරනවා. එක්තෙන් කරන්නට නොහැකි වෙච්ච මේ සිත එක්තෙන් කරනවා. එසේ කරන්නේ මොන වගේ තැනැත්තේද? ඒ තැනැත්තාට කියනවා නුවණැත්තා කියලා කියනවා. නුවණැත්තාම තමයි ඒ කාරණාව සිද්ධ කරන්නේ. හරියට දැන් හී දඬු හදන කෙනෙක් නැත්නම් හී වඩුවෙක් ඇද වෙච්ච හීයක් යම්සේ කෙලින් කරනවද ඍජු කරනවා. අන්න ඒ වගේ මේ නොසන්සුන් භාවයෙන් යුක්ත වුණු සිත සංසුන් භාවයේ නැමැති ඍජු භාවයට මේ නුවණැත්තාට පත් කිරීමේ හැකියාව තියෙනවා. එක්තෙන් කිරීම වශයෙන් මේ නුවණැත්තාට මේ සිත ඍජු කිරීමේ හැකියාව තියෙනවා.
පාප ධර්මයන්ගෙන් වළක්වලා සිත ආරක්ෂා කරන්නට ආරක්ෂා කිරීම වශයෙන් මේ නුවණැත්තා මේ සිත ඍජු කරන තැනට අනේ බඳු තැනැත්තා ඒ බලාපොරොත්තු වෙච්ච අරමුණ කරා ගමන් කරමින් සියලු සැපය ළඟා කරගැනීම කියාව එනම් මේ සිත ඍජු කරන්නට මේ සිත ඍජු බවට පත් කරනවා කියලා කියන්නේ කුමක් කිරීමෙන්ද අපි මේ සිත ඍජු කරනවා නම් අපි ඒකට කියනවා නේද ඒ කරන්නේ අපිට හැම ක්‍රමවේදයකින්ම මේ සිත ඍජු භාවයකට පත් කරනවා කියන එක කරන්න බැහැ නේද ඒකට කියනවා සිත වඩන්නට පුදු කරන්න නේද සිතක වැඩිම යා ජීවිතේ කරන්න ඒ සිත වඩනවාට කියනවා කියලාද අපි ඒකට කියනවා භාවනාව නේද භාවනා කියලා පීකට කියනවා. ඒතකොට ඇහුවොත් එහෙම දැන් භාවනාව කියලා කියන්නේ මොකක්ද? කියලා ඇහුවොත් එහෙම සිත භාවනාව කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම අපිට භාවනාව වශයෙන් මේ වගේ අපි කතා කළොත් ඒ කියන්නේ භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාව. වන භාවනා කියන එකට අපි නිර්වචනයක් දෙනවා. මොකක්ද? කුසල ධර්මයෝ නැවත නැවත භාවිතා කිරීම වශයෙන්. කුසල ධර්මයන්ගේ නැවත නැවත භාවිතා කිරීමක් වෙනවා. ඒ වගේම කුසල ධර්මයෝ නැවත නැවත ආසේවනය කරන බවක් තියෙනවා. නැවත නැවත අසුරු කිරීම වශයෙන් ආසේවනය කරන බවක් වෙනවා. ඒ වගේම මේ කුසල ධර්මයන් නැවත නැවත ප්‍රගුණ කිරීමක් වෙනවා. ඒකට කියනවා මොකක් කියලාද? භාවනාව කියලා ඒක කියනවා. එහෙනම් කුසල ධර්මයන්ගේ වැඩි කුසල ධර්මයන්ගේ ආසේවනය කිරීම කුසල ධර්මයන් වර්ධනය කරන බව තමයි භාවනා කියලා කියන්නේ. එහෙනම් මේ කුසල ධර්ම වඩනවා නම් කුසල ධර්මයන්ගේ වැඩිවීමක් ආසේවනයක් වර්ධනය කිරීමක් කරනවා. ඒ වැඩි යුත්තේ කවර ධර්මයකට අනුවද? ඒ කුසල ධර්මයන් වඩන්නට වැඩිවීමට සුදුසු අරමුණක් තුල සිත පිහිටුවාගෙන මේ කුසල ධර්මයන් වැඩිවීම සිද්ධ කළ යුතුය නේද? ඒ කියන්නේ දැන් අපි භාවනා කරනවා කියනකොට යම් කිසි අපි කියන මේ කර්මස්ථානයකට භාවනාවක් යම් භාවනාවක් වඩනවා කියන කරන්නේ මේ සිත වඩන්නට සිත වැඩිවීම සඳහා යම් කිසි අරමුණක් මේ හිතට ලබා දෙන්න නේද? ඒ අරමුණක් හිතට ලබා දීලා ඒ අරමුණෙන් වෙනත් කිසිම අරමුණකට හිත යන්න දෙන්නේ නැතිව ඒ අරමුණම හොඳින් විමසීම නේද? ඒ අරමුණම තුල මනාපිට පිහිටවාගෙන මේ කුසල ධර්මයන් වර්ධනය කරන කාරණාව තමයි සිද්ධ කරන්නේ. ඒතර ඒ තමයි අපේ භාවනාවක් වශයෙන් සිද්ධ කරන්නේ. එහෙනම් මේ කුසල ධර්ම වඩන්නට කුසල ධර්මියෝ වඩන්නට අපිට බුදුරජාණන් වහන්සේ අරමුණු වශයෙන් අපිට කොච්චර ලබා දීලා තියෙනවද? ප්‍රධාන වශයෙන් ගත්තොත් දැන් අපි දන්නවා දැන් භාවනාව කියලා ගන්නකොට අපි මේ භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නැත්නම් මේ කුසල ධර්මයන්ගේ වැඩිම කියන මේ භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නේද? ඒකට අපි කියනවා මොකක් කියලාද? සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා නේද? සමත භාවනාවගේ වශයෙන් ඊතරින් බලාපොරොත්තු වෙන්නේ කවර ධර්මයක වැඩිවීමක්ද? සමාධිය නේද? නැත්නම් ඒකාග්‍රතාවය සමාධිය කියන මේ ඒ ධර්මයේ ප්‍රධාන කරගෙන සිතක මේ වැඩිවීමක් කරනවා නම් ඒක තමයි සමාධි භාවනාව.
නැත්නම් සමත භාවනා වශයෙන් නේද? යම් කෙනෙක් ප්‍රඥාව මුල් කරගෙන ප්‍රඥාවගේ වර්ධනය අර්ථ කොටගෙන ප්‍රඥාවගේ වර්ධනය අර්ථ කොටගෙන මේ සිත වැඩි වීමටපත් කරනවා. කුසල ධර්ම වැඩෙන බවටපත් කරනවාද? ඒකට කියනවා විදර්ශනා භාවනාව කියලා කියනවා. එතකොට මේ මෙන්න මේ එක්කෝ සමාධියක් වැඩි වීම පිණිස එහෙම නැත්නම් ප්‍රඥාවක් වැඩි වීම පිණිස යම් කෙනෙක් මේ විබඳු කුසල් ධර්ම සංගේ වර්ධනය කරන ආකාරයක් වුණාද ආගිය ධර්මසිංහ භාවනාව වශයෙන් කතා කරනවා. ඒතර ගත්තොත් එහෙම අපි තේරුම් ගන්න ඕන සමත භාවනාව සහ විපස්සනා භාවනාව කියලා කියනකොට සමත භාවනාවට සමත භාවනාව වශයෙන් නැත්නම් සමාධි භාවනාවක් දිනු කරන්නට ගන්නේ අපි කෙබඳු ආකාරයක අරමුණ කියලා ගත්තොත් එහෙම සමාධියක් දිනු කරන්නට නම් ඒකට ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ මොන වගේ ධර්මයක්ද? ඒ කියන්නේ කුසල ආරම්මන කියලා සාමාන්‍ය පොදුවේ කියනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් විදර්ශනා වඩන්නට ගන්නා වූ අරමුණයි සමාධිය වඩන්නට ගන්නා වූ අරමුණ. ගත්තොත් මේ දෙකේ හාත්පස වෙනස්කමක් තියෙනවා. නේද? එතකොට සමාධි භාවනාව නැතිනම් සමත භාවනාවක් වඩන්නට අරමුණු කරන්නේ ප්‍රඥප්ති අරමුණ. ප්‍රඥප්ති අරමුණෙහි අරමුණු කරගෙන තමයි මේ සිත වඩන්නේ. නැත්නම් සමාධිය ප්‍රගුණ කිරීම කරන්නේ. විදර්ශනා භාවනාව වැඩිවීමට නම් ඒ විදර්ශනා භාවනාව වැඩිවීමට නම් එයා අරමුණු කරන්නේ මොන ධර්මයේද? පරමාර්ථ ධර්ම. පරමාර්ථ ධර්මය අරමුණු කරගෙන තමයි විදර්ශනාව වඩන්නේ. හරි? එහෙනම් සමතයට අරමුණු කර සමාධි භාවනාව සඳහා අරමුණු කරන්නේ අරමුණක් වශයෙන් ගන්න මොකන්ද? ප්‍රඥප්තිය. ප්‍රඥප්තිය විදර්ශනාවට අරමුණු කරන්නේ පරමාර්ථ නැතිනම් ස්වභාව ආරම්භ වශයෙන් මේ ආකාරයට කියනවා. එතකොට මෙන්න මේ වශයෙන් ගන්නකොට අපිට බුදුරජාණන් වහන්සේ සමාධිය දිනු කරන්නට ප්‍රඥප්ති ආරම්මන වශයෙන් ගන්නකොට අපිට කර්මස්ථාන සාමාන්‍ය කීයක් පනව වදාරලා තියෙනවද? ධර්මයේ තුල අපිට පෙන්නනවා සම 40 කර්මස්ථාන. එතකොට විදර්ශනාව වඩනවා නම් අපිට අර වගේ වෙනම නෙමෙයි අපිට ඒක නේද? ගත්තොත් එහෙම මේ ස්කන්ධ පංචකය. එක් ස්කන්ධයන් අරමුණු කිරීම වශයෙන් තමයි ඒ විදර්ශනාවදී වැඩිම සිද්ධ කරන්නේ නේද? එතකොට එහෙනම් ඒ වශයෙන් ගන්නකොට සමාධිය ප්‍රගුණ කරන්න වෙනම කර්මස්ථාන 40ක් වශයෙන් අපිට දක්වලා කියනවා. විදර්ශනාවේදී අපි දැන් සතිපට්ඨාන වශයෙන් ගත්තොත් එතන ආරමුණු 4ක් නේද? ස්කන්ධ වශයෙන් ගන්නවා නම් එක් ධර්මතා 5ක් නේද? ආයතන වශයෙන් මනස්කාර කරන්න කියනවා නම් ආයතන 12ක් නේද? මෙන්න මේ ආදී වශයෙන් විදර්ශනාදී ඒ පරමාර්ථ නැතිනම් ස්වභාව ධර්මය අරමුණු කරගෙන ඒ විදර්ශනා වැඩිම සිද්ධ කරනවා. එතකොට එහෙනම් මේ වගේ දැන් අපිට සමාධියක් සහ එහෙම නැත්නම් ප්‍රඥාව දියුණු කරන්න කියලා කියන්නේ මොකක් නිසාද? සමාධිය සහ ප්‍රඥාව කියන එක දියුණු කරන්න කියලා කියන්නේ කුමක් හින්දාද? දැන් ඒ කියන්නේ අපි ගත්තොත් ලෝකයේ යම් යථාර්ථයකින් ධර්මතාවයක් නේද? අපි අද සත්පුද්ගල ආත්මීය භාවයෙන් යමක් අරගෙන අපි ඇසුරු කරනවා. එසේ ඇසුරු කරන දේද යථාර්ථය වෙන්නේ? ඒක යථාර්ථය නෙමෙයි. ඒන් ඔබේ පවතින අති සියුම් ධර්මතාවයක්
ඒ සත්පුද්ගලාදී ප්‍රඥප්තිය ඉක්මවා යන තැන අපිට ලැබෙනවා නේද? එහෙනම් ඊබඳු ප්‍රඥප්තිය විදදමමින් ඒ යථාර්ථ වස්තු සියුම් වූ ධර්මතාවයේ දැක ගන්න නම් සාමාන්‍ය මනසකින් පුළුවන්කම නැහැ නේද? නීවරණාදී මේ කෙලෙස් ධර්මයන්ගෙන් බොහෝ සෙයින් ගැවසී ගත්තා වූ මනසකින් ඊබඳු යථාර්ථය දැක ගන්න බෑ නේද? එහෙනම් ඊබඳු යථාර්ථය දකින්න නම් ඊට සුදුසු මානසික වටා පිටාවක් අපි මේ සිත කෙරෙහි සිත තුළ ඇති කර ගන්න නේද? අන්න ඒ සඳහා තමයි ප්‍රධාන වශයෙන් කෙනෙක් පුරුදු කරන්නේ මොකන්ද? හිතක සමාධි නේද? හිතක සමාධි. සංසිඳුණු මනසකින් තමයි යථාර්ථය මනාකොට දැනගන්න, දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි දැන් කැළඹිච්ච වතුරකට ඉබිලා ඒකේ අඩිය බලන්න හැදුවට අඩිය පේන්නේ නැහැ නේ. ඇයි? කැළඹිච්ච බව නේද? කැළඹෙන බව වෙයි නම් ඒ නිසා ඒ අඩිය පේන්නේ. කැළඹෙන බව සංසිඳුණොත් නැතු වුණොත් සංසිඳුණු ස්වභාවයෙන් ජලය තිබුණොත් අන්න සංසිඳුණු ජලයට හිස දමලා බැලුවොත් ඒකේ අඩිය මනාකොට දැක ගන්නට නේද? ඒ වගේ තමයි මේ හිත කියන්නේ නිරන්තරයෙන්ම කැළඹිලා තියෙන දෙයක් නේද? කැළඹිලා තිබෙන දේවල්. කැළඹෙන්නේ මොන වගේ දේවල් වලින්ද? අපේ මනසක් කැළඹෙන්නේ මේ අපේ මේ ඉදුරන් වලට ගැටෙන්නා වූ අරමුණු අපේ පිළිගන්න ආකාරය අනුව අපේ මේ මනසක් කැළඹෙනවා. රූප දකින්නකොට, ශබ්ද අහනකොට නේද? ගන්ධ සුවඳ විඳ ගන්නකොට, රස විඳිනකොට මේ ආදී අරමුණු ලබනකොට අපේ මනසක් බොහෝ සෙයින් කැළඹෙන ගතියකටපත් නේද? ඒ කැළඹෙන ආකාරයටයි අපි අරමුණු මේ සිතක පරිහරණය කරන ගතිය, සේවනය කරන ගතිය ඇති වෙලා තියෙන්නේ නේද? එහෙනම් ඊබඳු රූපාදී අරමුණු ගන්නකොට මේ වගේ කැළඹෙන ගති අපේ මනසක් තුල තියෙනවා. ඒ කැළඹෙන ආකාරයෙන් පහළ වෙන්නා වූ ගති මොනවද? ප්‍රධාන වශයෙන් අපි කියනවා නේද? නීවරණ ධර්ම කියලා කතා කරනවා. නීවරණ ධර්ම වශයෙන් කතා කරනවා නේද? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියන මෙන්න මේ ධර්මතා පහ නිසා තමයි නිතරම අපේ මනස කැළඹිලා තියෙන්නේ. ඒතකොට අනවරාග සංසාරයක පටන් අපි රූපාදී අරමුණු සේවනය කරන්න, ඇසුරු කරන්න පුරුදු උනේ මෙන්න මේ නීවරණ ධර්මයන් වලට අනුව. එක්ක කාමච්ඡන්දයෙන් ගැවසිලා රූප ශබ්ද ආදිය ඇසුරු කරා. එහෙම නැත්නම් ව්‍යාපාදයෙන් යුක්ත වෙලා මේ රූප ශබ්ද ආදී දේවල් ඇසුරු කළා නේද? ඒ වගේම ඇලීම් ගැටීම් සහගතව ඒ අරමුණු ඇසුරු කරන කල්හි නේද? තීන මිද්ද බවටපත් වෙනවා. තීන මිද්ද සහගත භාවයෙන් පත් වෙලා අපි අරමුණු ඇසුරු කරන තැනකටපත් වෙනවා. ඒ වගේම බොහෝ සෙයින් සිත උද්දච්චයක නැත්නම් විසිරෙන ගතියකට විසිරෙන ආකාරයකට මේ අරමුණු එක්ක අපි මනස ඇසුරු කරනවා. ඒ වගේම සැක සංකාවන් සහිතව නේද? අපි මේ අරමුණු ඇසුරු කරනවා. ඒතකොට මේ විදිහට මේ කාමච්ඡන්දාදීන්ගේ වශයෙන් රූපාදී දේවල් අරමුණු ඇසුරු කරන්න සේවනය කරන්න අපේ මනසේ වැඩෙන්නේ සංසිඳන ආකාරී පැවැත්මක්ද නැහැ. නොසන්සුන් බවටපත් වෙන දෙයක් නේද? තව තවත් මේ කාමච්ඡන්දාදී ක්ලේශයෝම තමයි නැවත නැවතම වර්ධනය වෙන ස්වභාවයකටපත් වෙනවා. එහෙනම් මෙන්න මේ බඳු කාමච්ඡන්දාදී නීවරණ ධර්ම බොහෝ සෙයින් පවතිනා වූ මනසට කියන්නේ නැහැ සංසිඳුණු මනසක් කියලා කියන්නේ. සමාධිමත් මනසක් කියලා කියන්නේ. යථාර්ථයක් මනාකොට දැකගත හැකි මානසික පැවැත්මක් කියලා මේ මට්ටමින් කියන්නේ නැහැ නේද? එහෙනම්
මෙන්න මේ නීවරණාදී ධර්මයන්ගෙන් පීඩා කරන කෙලෙසන නුසන්සුන් බවට පත් කරවන මෙන්න මෙබඳු මානසික මට්ටම දුරු කරන්නට අපිට ක්‍රමවේද බොහෝ අපේ බුදුරජාණන් වහන්සේ දක්වනවා නේද? සම 40 කර්මස්ථාන වශයෙන් පනවනවා. ඒ වගේ 40 ආකාරයකට බුදුරජාණන් වහන්සේ මේ සමාධිය එල්ල කරගෙන කර්මස්ථාන පනවලා තියෙන්නේ. කුමක් නිසාද? චරිත. ඒ කියන්නේ හැම එක්කෙනෙකුට මේ සියලුම කර්මස්ථාන පනවන්න දේශනා කළේ නැහැ. නේද? මොකද උපදින අයගේ චරිතයන්ගේ ભેද විවිධයි. ඒතකොට එක්කෙනෙකුට ගැළපෙන එක අනිත් කෙනෙකුට ගැළපෙන්නේ නැහැ. වඩන් තමයි. නේද? එතකොට ඒ නිසා සමාජයේ මේ කුසල ධර්මයන් ගුරු කරන වඩන දැනැත්තන් අතර නේද? කාමච්ඡන්දේ බහුල කොට ගත්තු සත්‍යය. ව්‍යාපාදේ බහුල කොට ගත්තු සත්‍යය. නේද? තීන මිද්දේ බහුල කොට ගත්තු සත්ත්ව කොටාසි. මේ වගේ මේ නීවරණ එක් එක් මට්ටම් වලින් වැඩිලා තියෙන කෙනාට ඒ නීවරණයෝම තමයි එයාගේ භාවනාවට ඵලිබෝධ කරපන්සපහ. භාවනාවට නැත්නම් සමාධිමත් කරන්ට යථාර්ථය දකින්නට ඵලිබෝධ පිණිස පවතින ධර්මයක් බවටපත් වෙලා තියෙනවා. ඒ නිසා අන්න ඒ බඳු ඒ පුද්ගලයන් අනුව අපිට බුදුරජාණන් වහන්සේ අර වගේ සම 40 කර්මස්ථානයක් පනවා වදාරලා තියෙනවා. එහෙනම් එය තමාගේ චරිතයට ගැලපෙන ආකාරය. තමන් මේ භාවනාව තෝරාගෙන වැඩිම සිද්ධ කරන්න අපිට බුදුරජාණන් වහන්සේ පනවා වදාරලා තියෙනවා. දැන් මේ විශේෂයෙන්ම සමාධියක් වඩන්ට විශේෂයෙන් පරිබෝධ කරන ධර්මතා ටික තමයි ඔය නීවරණ පහ. ඒතකොට විදර්ශනා වඩන්න විශේෂයෙන් පරිබෝධයක් වෙන්නේ මොන වගේ ධර්මයන්ද? විදර්ශනාවට බොහෝ සෙයින් පරිබෝධයක් ලා තියෙන නැත්නම් විදර්ශනා සිත ආවරණය කරන්න පවතින්නේ ඒකටත් තියෙන එක නීවරණය. ඒකට කියනවා අවිද්‍යා නීවරණය. අවිද්‍යාවෙන් දැන් හිතක් අපි සමාධිගත වුණා නීවරණය යම් සංසිඳුණා අවිද්‍යාව දැන් බහුල නම් එයාට ඒ අවිද්‍යාවගේ බහුල බව ඇත්ත නොපෙනෙන්න ඒ කාරණා යථාර්ථය දැක ගන්න නොදෙන කාරණා වර්තක. එහෙනම් අර නීවරණ සමාධිමත් වෙච්ච හිතකින් නීවරණ ධර්මයන් නීවරණ යටපත් කරගෙන සමාධිමත් වුණු මනසකින් ඇත්ත ඇති හැටියට බලනවා කියලා කියන්නේ මොකන්ද? අපි මේ ඇත්ත දකින්න ඇත්ත දැකීම වළක්වා තිබෙන. ඇත්ත දැකීම ආවරණය කර තිබෙන මේ අවිද්‍යාව කියන මේ ක්ලේශ ධර්මය මේ නීවරණ ධර්මය පහ කරන්න ප්‍රහාණය කරන්න තමයි ඒ විදිහට ප්‍රඥාව දියුණු කිරීම සිද්ධ කරන්නේ. ප්‍රඥා භාවනාව සිද්ධ කිරීම කරන්නේ. එහෙනම් ප්‍රධාන වශයෙන් අවිද්‍යාව ප්‍රධාන වශයෙන් පරිබෝධයක් විදර්ශනාවට පංච නීවරණ ධර්මයන් ප්‍රධාන වශයෙන් පරිබෝධයක් සමාන. දැන් ඒක කියන්නේ නැහැ මේ පංච නීවරණ දැන් විදර්ශනාවට පංච නීවරණයේ පරිබෝධයක් වෙන්නේ නැද්ද කියන අදහසක් එන්න පුළුවන්. නමුත් එහෙම අදහසකින් කිව්වද නේද? මේ සමාධිමත් මනසකින් නීවරණ යටපත් වුණාට පස්සේ දැන් යට ආවරණීය ධර්මයක් වශයෙන් හම්බ වෙන්න තියෙන්නේ අවිද්‍යාව. නේද? සමාධියක් දිනු කරපු කෙනාගේ අවිද්‍යාව නීවරණය සංසිඳෙනවා කියන එකක් නැහැ. අවිද්‍යාව නීවරණය නැති වෙනවා කියන එක වෙන්නේ. අවිද්‍යාව නැසාලන්ට නම් එයා කරන්නේ නේද? ඒ අවිද්‍යාවට අනුව ප්‍රඥාව දියුණු කිරීම. ඒතර ඒ ප්‍රඥා භාවනාවෙන් අන්නේ අවිද්‍යාව නැසලා ප්‍රඥා භාවන අවිද්‍යාව නැසීම කියන කාරණාව सिद्ध කරනවා. ඒ අවිද්‍යාව නැසීම කරන්නේ කුමක් කර්ම කරන්ද? අපේ මේ අවිද්‍යාව පවතින්නේ යම් රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් කෙරෙහි. එබඳු ඒ රූපාදී ස්කන්ධය වර්ණු කරගෙනම තමයි යයි ප්‍රඥාව දියුණු කිරීම සිද්ධ කරන්නේ නේද? එතකොට අන්න ඒවයි ඇතුළත දකින්න අවිද්‍යා නීවරණය නැතිවීමට ප්‍රහාණය වීමට පත්. ඒතර ඒ වගේ නේද?
එහෙනම් දැන් අපි දැන් සාමාන්‍ය තේරුම් ගත්තා මේ භාවනාව මේ කැළඹිලා තිබෙන විසිරීලා තිබෙන එක් කර්මුණක එක් තැනක පිහිටා සිටින්නට දෙන්නේ නැති මේ හිත අපි දැන් দমনය කරන්න ඕන. එහෙනම් দমনය කරන්නට අපිට ක්‍රමවේද දෙකක් වෙනවා. ප්‍රධාන වශයෙන් නේද? මොකද්ද? සමත භාවනාවකින් සිත দমনය කිරීමයි විදර්ශනා භාවනාවේ වශයෙන් නැත්නම් ප්‍රඥා භාවනාවේ වශයෙන් සිත দমনය කිරීම. මෙන්න මේ ක්‍රමවේද දෙක ඔස්සේ අපි ඒ භාවනාව දියුණු කිරීම කරන්නේ. මේ කුසල ධර්ම වැඩි වීම සිද්ධ කරන්නේ. එහෙනම් මේ කුසල ධර්ම වඩන්නට අපිට බුදුරජාණන් වහන්සේ පනවා තිබෙනා වූ ප්‍රධාන ඉරියව් හතරක් තියෙනවා. මේ ප්‍රධාන ඉරියව්ව හතරක් තුළ පිහිටාගෙන මේ කුසල ධර්ම සමාධි ප්‍රඥා කියන මේ සම්පතිපස්සන කියන මේ දෙක ය වර්ධනය කර ගැනීම සිද්ධ කරගන්න නේද? දැන් සමහර අයගේ අදහස භාවනාවයි කියනකොට අර වාඩි වෙලා ඉන්නා වූ පැවැත්ම තමයි භාවනාව. නැත්නම් සක්මන් කරන එක තමයි භාවනාව නේද? නැත්නම් සිටගෙන ඉන්න එක තමයි භාවනාව. අර සැතපීමේ ඉරියව්ව තුල ඉන්න එක තමයි භාවනාව. ඔය ඉරියව් පැවැත්ම භාවනාව කියලා සමහර අය තුල අදහස් තියෙනවා. නමුත් ඒ වගේ ඉරියව්වක් පෙනෙන්නේ අපිට ඒ ඉරියව්වට භාවනාව කියන්නේ නැහැ නේද? ඉරියව්වට භාවනාව කියන්නේ නැහැ. ඒ බඳු ඉරියව් පෙනෙන්නේ අර කුසල් ධර්මයන් පහසුවෙන් වර්ධනය කරගන්නට උපකාර වන මේ ඉරියව් හතරක් පස්සේ නේද? එහෙනම් කෙනෙක් සක්මන් කිරීම කරමින් මේ සමත භාවනාවේ කුසලයි. මේ භාවනාවයි කියන මේ කුසල ධර්ම වඩන්ට හැකියාව තියෙනවා නේද? ඒතකොට කෙනෙකුට වාඩි වීමේ ඉරියව්ව තුල පිහිටාගෙන මේ කුසල ධර්ම වැඩි වීම සිද්ධ කිරීම කරන්න බැහැ. ඒ වගේම සැතපෙන ඉරියව්ව අරගෙන මේ කුසල ධර්ම වැඩි වීම අපේ බුදුරජාණන් වහන්සේ පනවා දෙදයි. සිටගෙන ඉඳීමේ ඉරියව් තුල පිහිටාගෙන මේ කුසල් ධර්මයන්ගේ වැඩි වීම සිද්ධ කිරීම කරනවා. එහෙනම් කෙනෙක් මේ කියන සක්මන නේද? ඉඳ ගැනීම, සිටීම, සැතපීම කියන මේ සතර ඉරියව්ව ප්‍රධාන වශයෙන් පනවා වදාලේ මෙන්න මේ කියන කුසල් ධර්ම වැඩි වීම පිණිස. කුසල් ධර්මයන්ගේ වර්ධනය කිරීම පිණිස. කියන කාරණා. හරි. එතකොට එහෙනම් මේ ඉරියව්වද අපි ඉරියව්ව අපි අරගන්නේ මොන අවස්ථාවන් වල? දැන් කෙනෙකුට ගත්තොත් එහෙම හැම වෙලාවෙම හැම ඉරියව්වම අපිට සුසු වන්නේ නැහැ. නේද? ඇතැම් ඉරියව් ඇතැම් වෙලාවට අපේ හිත බොහෝසෙන් විසිරෙනවා. ඇතැම් වෙලාවට අපේ හිත තීන මිද්දටපත් කරනවා. හකුලවන ස්වභාවයකටපත් කරනවා. ඒතර එහෙම වෙනකොට දැන් අන්න ඒ ඉරියව්ව අපිට පරිබෝධයක්. මේ භාවනාව දියුණු කරන්නට පරිබෝධයක් බවට ඒකපත් වෙනවා. සාමාන්‍යයෙන් විසිරෙන්නට හිත වුණු ඉරියව්වක් තමයි බොහෝ සෙයින් ඔය සතර ඉරියව්වෙන් කන්ද. ඒ කියන්නේ සක්මන් කරනකොට බොහෝ සෙයින් ඒක විසිරෙන්න පැත්ත ටිකක් බරයි. හිතකර බවක් තියෙනවා. දැන් තීන මිද්ද සාගත ගතියක් එනකොට තීන මිද්ද කිපු මේ පැත්තට බරයි අපි අර සැතපෙන ඉරියව්ව මේ ඒක පොඩ්ඩක් බර වෙන බතියට තියෙන නේද? එතකොට ඒවා අපි හොඳට සිහිය හොඳින් පිහිටුවාගෙන තමයි මේ හැම ඉරියව්වක්ම ඇසුරු කරන්නට ඕනේ නේද? දැන් අපිට වඩාත්ම යෝග්‍ය වූ පහසු ඉරියව්ව තමයි කෙනෙකුට අර වාඩි වී ඉන්න ඉරියව්ව නේද? ඒ ඉරියව්ව තුලත් අපේ කෙනෙකුගේ හිතක් උසරෙන්න පුළුවන්, කුසීතර එන්නත් පුළුවන් නේද? කුසීතර එන්න පුළුවන් අපි වාඩි වී ඉන්නා ඉරියව්ව තුලත් අපේ හිතක් විසිරෙනවා. ඒ විසිරෙන්න ගන්න මොන හේතුවක් ඉඳලාද? දැන් වාඩි වී ඉන්න ඉරියව්ව තුල අපේ යම් වේදනාවක් අපිට ඇති වෙනකොට
මනාකොට ඒ ගත්තු ඉරියව් තුල පිහිටා නැත්නම් නේද? අපේ කය හොඳින් ඍජු කරගෙන නැතිනම් නේද? ඒ වගේම හොඳට මනාකොට පිහිටාගෙන නැතිනම් ඉක්මනින් වේදනාකාරී ගති අපේ හිතට දැනෙනවා. එහෙම දැනෙනකොට මොකද වෙන්නේ? ඒක හිතට පීඩාවක්. ඒතර ඒක දරාගෙන යොසාගෙන දුරු කරන්නට ශක්තියක් නැති කල වෙන්නේ මොකක්ද? එසේ තියෙද්දී ඒ වාඩි වී ඉන්න ඉරියව්වම යක් අරගන්නවා. වෙන්නේ හිත විසිරෙන ගතියකටපත් වෙනවා. හිත විසිරෙන ස්වභාවයකටපත් වෙනවා. අන්න ඒ වගේ. ඒතර ඒ වගේම තමයි දැන් තමයි වාඩි වෙලා ඉන්න ඉරියව්ව තුල ඒ පැවැත්ම යට යම් සැපසහගත ගතියක් දැනෙන වෙලාවක. භාවනාවක් කරනකොට වාඩි වෙනවා නම් යම් පිටුම යම් ආසනයක වාඩි වී සිටිනවා. අපි නැත්නම් යම් අපි ගත්තොත් මේ වාඩිලා ඉන්නකොට යම් හේතු වෙලා වාඩි වී ඉන්න ගතියක් නැති. අන්න දැන් එතකොට මොකද වෙන්නේ? මේ අවස්ථාවේදී එයාගේ අර වාඩි වී ඉන්න ආසනයෙන් ලැබෙන සැප ස්පර්ශ නිසා එයාගේ නොදැනීම ඒ පහසට හිත ඇලෙනවා. එතකොට භාවනා අරමුණ වඩන්න අමාරුයි. භාවනාවේ හිත හැකිලෙනවා. තීන මිද්දේ වෙන්නේ අර සුඛ ස්පර්ශයට මේ හිත කැමති. ඇලෙනවා. නේද? එතකොට ඒක ඇලෙනකොට භාවනා අරමුණේ හිත පිටවා ගන්න එයට පහසුයි. ඒකට මැලි වෙනවා. ඒතර ඒ වගේ මිද්දේටපත් වෙන්න පුළුවන්. ඒතර එහෙනම් අන්න ඉබඳු අවස්ථා ඉබඳු වගේ පරිබෝධ කර දේවල් ඇති වෙනවා. ඒ නිසා හොඳට සිහිය පිහිටවා ගන්න ඕනේ අපි ඉන්නා ඉරියව්ව තුල. වේදනාවක් දෙන කල්හි හොඳට ඒ කෙරේ සිහියක් තබා ගන්න. නේද? භාවනා අරමුණ තුලම මට මේ ඉරියව්ව තුල ඉන්න පුළුවන්. හොඳින් මේ භාවනා අරමුණ මානසිකාර්යය කරන්නට මේ ඉරියව්ව තුල මට ඉන්න පුළුවන්. කියන අවධානය හොඳින් අපේ සිත තුල තියෙන්න. එහෙම නැතු වුණොත් අපි එක්කෝ උද්දච්චයකට යයි එහෙම නැත්නම් කුසීතයකටපත් වෙනවා. මේ ওই දෙක තමයි ඔය වැටෙන්නේ. ඒ නිසා අර වගේ සිහිය පිහිටවාගෙන භාවනා ආරම්භණයෙම නැත්නම් කුසල ධර්ම වඩන්නට අරගත්තු භාවනා ආරම්භණයෙම හිත පිහිටවාගෙන සිත වැඩිම එයා පුරුදු කිරීම කරන්න ඕනේ. එහෙනම් අන්න ඒ ආකාරයකට අපි ඉබඳු ප්‍රතිකඩයන් දිනොත් අපේ අවධානය තිබෙන්න ඕන ඒ සමාධි භාවනාව වඩන කෙනෙක් කියන පිළිබඳ. ඒතකොට ඒ වගේම තමයි දැන් ඒ වගේම තමයි මේ වගේ සමාන්‍යයෙන් සමාධි භාවනාවක් වඩන කෙනෙක් ප්‍රධාන වශයෙන් සමාධියක් වඩන්නට ප්‍රධාන වශයෙන් ගන්නා වූ සමාධි භාවනාවක් තියෙනවා. ඒ ප්‍රධාන සමාධි කර්මස්ථානයේ දිනු කරන්නට උපකාර වන විදිහට අතිරේක කර්මස්ථාන දෙකකුත් එයා තවත් පුරුදු කරන්න ඕනේ. හරි. ඒතකොට ඒ වගේ අපිට බුදුරන් වහන්සේ ඒ ධර්මයේ තුල අපිට අනුශාසනා කරන්නේ ඒ වගේ සමාධි කර්මස්ථාන ගන්නකොට එයා දෙආකාරයකින් ඒ කර්මස්ථානේ ගන්න කියලා. දෙආකාරයෙන් කර්මස්ථානේ අරගෙන එයා සමාධිය පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද? ඒ කියන්නේ Taman නිතරම භාවිතා කරන්නට පුළුවන් කර්මස්ථානේ ප්‍රධාන වශයෙන් අරගන්න. ඒක තමයි තමන්ගේ චරිතයට අනුකූල වුණා වූ කර්මස්ථාන. චරිතයට අනුකූල වුණා වූම සමත කර්මස්ථානේ තමයි පාරිහාරීය භාවනා වශයෙන් නිතර භාවිතා කිරීමට අපි අරගන්න. එතකොට ඒකේ දියුණුවට උපකාර පිණිස රුකුලක් විය පිණිස එයා අරගන්නවා තව සෙසු කමටහන් දෙකක් විතර. ඒකට කියනවා දැන් සබ්බත්තික භාවනාව. ඒ කියන්නේ සියලු තැන්හි වැඩි හැකි කර්මස්ථාන. එතකොට එකක් එහෙනම් නිතරම ප්‍රධාන චරිතයට අනුකූලව ප්‍රධාන වශයෙන් අරගෙන වඩන්නා භාවනාව. ඒකට කිව්ව පාරිහාරීය භාවනාව. එතකොට සියලුම තැන්හි වැඩි හැකි භාවනාව. ඒකම සබ්බත්තික භාවනාව නේද? එතකොට එහෙනම් කෙනෙකුට සියලුම තැන්හි වැඩි හැක්කා වූ භාවනාවක් ගන්නකොට සලකා ගන්න පුළුවන් දැන් මෛත්‍රී භාවනාව වගේ. ඒ වගේම මරණානුස්සතිය භාවනාව. සියලු තැන්හි වැඩි හැකි කර්මස්ථාන. ඒ වගේම තමයි අසුභ. හරි. මෙන්න මේවා සියලු තැන්හි වැඩි හැකි
කර්මස්ථාන වශයෙන් අපිට ධර්මයේ තුල සඳහන්. එහෙනම් මෙන්න මේ වගේ ඒ කියන්නේ ප්‍රධාන කර්මස්ථානේ අරගත්තු කෙනා අන්න අර වගේ කර්මස්ථාන තුනේ එකක් හෝ දෙකක් හෝ එහෙම නැත්නම් තුනක් හෝ ඒ වගේ අරගෙන එයා වැඩිම සිද්ධ කරා. අන්න ඒතකොට දැන් අතිරේක වටා පිටාවෙන් එන්න තියෙන පරිබෝධ කරගති කෙලස් පැති එන බව බොහෝ සෙයින්ම නැති වෙලා යනවා. බාහිර පැත්තෙන් දැන් එයාගේ හිත ආරක්ෂා කර ප්‍රධාන කර්මස්ථානෙට ආරක්ෂා කර. ඒක යම් කිසි කෙනෙක් දැන් ඇමති කෙනෙක් යනකොට එයාගේ ආරක්ෂාව සඳහා ඉන්නවනේ තුන් දෙනෙක් වටා පිටාව නේද? ආන් ඒ වගේ තමයි ප්‍රධාන කෙනා තමයි අපි ගන්න ප්‍රධාන කර්මස්ථාන. එතකොට එයාගේ තියෙන ආරක්ෂාවට තියෙන කර්මස්ථාන තමයි අර අතිරේකව ගන්න බව. ඒතර ඒ ප්‍රධාන ඒව නෙමෙයි අතිරේකව ගන්න බව. මෙන්න මේ වශයෙන් අරගෙන අපි සමාධි භාවනාවක් පුරුදු කරන්න. පුරුදු කිරීම සිදු කිරීම කරන්න. හරි. එවිට එයාට හොඳින් මේ භාවනාව වඩා ගන්න හැකියාවක් තියෙනවා. ඒතර ඒ වගේම තමයි කෙනෙක් දැන් විදර්ශනා භාවනා කරනවා. විදර්ශනා භාවනා වඩනවා නම් අපි දන්නවා සතර සතිපට්ඨානය අපිට බුදුරජාණන් වහන්සේ පනවා දෙදේ නේද? ඒතර මේ සතර සතිපට්ඨානේ කර්මස්ථාන හතරක් ප්‍රධාන හතරක් වෙන්නවා නේද? කායපස්සනාව, වේදනාපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ වශයෙන් හතරක් ප්‍රධාන සතිපට්ඨාන හතරක් වෙනවා. ඒතර මේ සතිපට්ඨාන හතර තුල මනාකර සිහිය පිහිටුවාගෙන එයා නුවණ දියුණු කරන්න. නුවණින් ඒවා ඇත්ත ඇතිහැර දකිමින් ඒ සිහිය වඩමින් නේද? ප්‍රඥාව දියුණු කිරීම සිද්ධ කරන්න. එහෙනම් මෙන්න මේ සතිපට්ඨාන හතරක් එක්කෙනෙකුටම මේ හතරම මේ වඩන්න අනුගමනය වදාලේ නැහැ. ඒ සතිපට්ඨාන හතරම වැඩි යුතුයි. ඒ කියන්නේ ආරම්භයේ වසනිය සතිපට්ඨානි තෝරගන්නකොට හතරම ඒ කියන්නේ කායනුපස්සනාව වඩන මුලින් ඊට පස්සේ ඒක වඩලා ඉවරලා කොහොම වේදනානුපස්සනාවට යනවා. ඊට පස්සේ ඒකත් වඩලා ඉවරලා තමයි කොන චිත්තානුපස්සනාවට යනවා. ඊට පස්සේ චිත්තානුපස්සනාවත් වැඩුවට පස්සේ තමයි ධම්මානුපස්සනාව තියන්නේ. කියන මේ ක්‍රමයට ඔය සතිපට්ඨාන ක්‍රමයේ වඩන්නේ නැහැ. එහෙම වුණොත් එහෙනම් අපිට මේ සතිපට්ඨානේ වඩලා ඉවර කරන්න බැරි. ඒ කායනුපස්සනාව ගත්තොත් ඒකේ කර්මස්ථාන කීයක් තියෙනවද? නේද? කායනුපස්සනාව කර්මස්ථාන 14ක් අපිට නේද? ඒ වශයෙන්. වේදනානුපස්සනාව ගත්තොත් ඒකේ නේද? නවාකාරයකින් වේදනාවක් දක්වන නේද? චිත්තානුපස්සනාව ගත්තොත් ඒක 16 ආකාරයකට අපිට සිත ගැන මෙනෙහි කරන්න දක්වන. ධම්මානුපස්සනාව ගත්තොත් ඒ කොටස් පහකින් අපිට ඒක වදාරලා තියෙනවා නේද? ඒතර ඒ වගේ ඒ ටික එකක් වඩ එහෙම එහෙම නෙවෙයි. ඒතර විදර්ශනා වඩන කෙනා ප්‍රධාන වශයෙන් අපිට පුද්ගලෝ දෙදෙනෙක් අපිට ලැබෙනවා. ඒ තුලක් වඩනකොට ඒ සතිපට්ඨානෙ ප්‍රධාන කරගෙන වඩන සතිපට්ඨාන ගන්නකොට ප්‍රධාන වශයෙන් චරිත ඇති දෙන්නෙක් ඉන්නවා විදර්ශනා වඩන. නේද? 10 චරිත දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනාට කියනවා කවුරු කියලාද? ඒ කියන්නේ දුෂ්ණා චරිතය සහ දික්ටි චරිතය. විදර්ශනා වඩන පුද්ගල දෙන්නෙක් ඉන්නවා දුෂ්ණා චරිත සහ දික්ටි චරිත. එතකොට මෙන්න මේ දෙදෙනාගේ වශයෙන් සතිපට්ඨාන හතර බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පනව බතා. ඒ දුෂ්ණා චරිතයගෙන දෙදෙනෙක් ඉන්නවා. දුෂ්ණා චරිත දෙදෙනෙක් ඉන්නවා දික්ටි චරිත දෙදෙනෙක් ඉන්නවා. එතකොට දැන් මෙතන පුද්ගලයෝ හතර දෙනෙක්. මෙන්න මේ හතර දෙනාට වඩාත්ම යෝග්‍ය වෙන විදිහට තමයි ඔය සතිපට්ඨාන හතර බුදුරජාන් වහන්සේ පනවා වදාරලා තියෙන්නේ. හරි. එතකොට තණ්හා චරිතය දෙදෙනෙක් වශයෙන් ගන්නකොට එයා තමයි කියන්නේ තුෂ්ණා චරිතයක් ඉන්නවා. එයාගේ ප්‍රඥාව මද ප්‍රඥාව තිබෙන මේ බොහෝ තුෂ්ණාවන්ත තැනැත්තෙක් ඉන්නවා. ඒ වගේම තමයි තව කෙනෙක් ඉන්නවා එයාගේ ප්‍රඥාව තියුණු ප්‍රඥාව හොඳින් තියෙනවා. ඒ වගේම එයාගේ තෘෂ්ණාවත් බහුලයි. ප්‍රඥාවත් හොඳින් තියෙනවා. ඒ වගේම තෘෂ්ණාවත් එයාට
බොහෝ සෙයින් පවතී. ඒතර මේ වගේ තෘෂ්ණා චරිතය දෙදෙනෙක් වශයෙන් ලැබෙනවා මන්ද ප්‍රඥෝ තෘෂ්ණා චරිත සහ තියුණු ප්‍රඥ තෘෂ්ණා චරිත. ඒතර මෙන්න මේ දෙදෙනාට පනවපු සතිපට්ඨාන දෙක තමයි මොකන්ද? ඔය කායානුපස්සනාව කියන මේ සතිපට්ඨානය ඔය දෙදෙනාගෙන් වඩාත්ම යෝග්‍ය වශයෙන් පෙනෙන්නේ. ඒක තමයි මන්ද ප්‍රඥ වුණු තෘෂ්ණා චරිත කෙනාට තමයි ඒ කායානුපස්සනාව බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් පෙනෙන්නේ. හරි. ඊට පස්සේ තියුණු ප්‍රඥාව ඇති තෘෂ්ණා චරිතයත් තව තැනැත්තාට පනපු සතිපට්ඨාන තමයි වේදනානුපස්සන. වේදනානුපස්සන සතිපට්ඨාන. එතකොට මෙන්න මේ දෙදෙනාගේ වශයෙන් අර සතිපට්ඨාන දෙක ප්‍රධාන කරලා තියෙනවා. ඊට පස්සේ ditthi චරිතය ගන්නකොටත් දෙආකාරයෙන් වෙනවා. මන්ද ප්‍රඥා වූ ditthi චරිතය ඇති කෙනෙක් ඉන්නවා. ඒ වගේම තියුණු ප්‍රඥාව ඇති ditthi චරිත නැත්තෙක් ඉන්නවා. මෙන්න මේ දෙදෙනාගේ වශයෙන් ඉතිරි සතිපට්ඨාන දෙක ප්‍රධාන වශයෙන් පනව වදාලා තියෙනවා. එහෙනම් මද ප්‍රඥාව තිබෙන ditthi චරිතයත්තාට පනවපු එක තමයි මොකන්ද? ඒ කියන්නේ බොහෝ විස්තර නැති චිත්තානුපස්සන සතිපට්ඨාන. තියුණු ප්‍රඥාව තිබෙන ditthi චරිත කෙනාට පනවපු සතිපට්ඨාන එක තමයි ධම්මානුපස්සන සතිපට්ඨාන. ඔන්න ඔය විදිහට මේ චරිත හතර මේ වශයෙන් චරිත හතරක් ඇති මේ පුද්ගලයන්ගේ හතර දිනාගේ වශයෙන් නුවණින් දැකලා තමයි බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨාන හතර මේ හතර දිනාට දෙන්නේ. ඒතකොට ලෝකේ යම්තාක් සත්‍යෝ දෙවියන් අතර, මනුස්සයින් අතර, බ්‍රහ්මයන් අතර ගත්තොත් මේ හැම දෙනා අතරම ඔය කියන චරිත හතරට අනිවාර්යෙන්ම හසු වෙනවා. ඒ නිසායි සතිපට්ඨාන හතරක් පැනෙන්නේ. එතකොට ඊට සුදුසු කෙනා ඊට සුදුසු සතිපට්ඨානෙ ඔස්සේ ඒ ප්‍රඥාව දිනු කරගෙන ඇවි එයා මාර්ගඥානෙ පහල කරගෙන නිවනටපත් වෙනවා. නිවනටපත් වෙලා එයා එතනින් සසරි අත මිදෙනවා. නේද? ඒතර අන්න ඒ විදිහට මේ විදර්ශනා භාවනාව අපිට බුදුරන් වහන්සේ පනවා වදාරලා තියෙනවා. එහෙනම් කෙනෙක් සමාධි භාවනාවක් වඩන්න එතනත් ඊට සුදුසු චරිතයට අනුකූලව කර්මස්ථානය තෝරගන්න සම 40 කර්මස්ථානයක් පැනවා වදාලා ඒ කර්මස්ථානෙන් එකක් කරුණු කරගෙන එයා කරන්නේ මොකද්ද? අර කුසල ධර්මයන් වඩන. නැවත නැවත ඒ කුසල ධර්මයන් ආසේවනය කරන. ඒ අරමුණේම නැවත නැවත කුසල ධර්ම ප්‍රගුණ කරන. ඒ කියන්නේ සමාධිය ප්‍රධාන කරගෙන එයා කුසල ධර්මයන්ගේ වැඩි. සමාධියයි ප්‍රගුණ කරන්න ඕනේ. ඒ සමාධිය තනියම වඩන්න බැහැනේ. ඒක වඩන්න නම් ඒකට පරිවාර වුණු සෙසු කුසල ධර්මයන්ගේ වැඩිවීමක් වෙන්න ඕනේ. එහෙනම් ඒ කුසලය වඩන්නට අර එක කර්මස්ථාන 40න් එකක් කරුණු කරගෙන එයා හිත දිනු කළ සමාධිය පුදවා ගන්න නේද? එතකොට විදර්ශනා භාවනාව වඩන කෙනා අර වගේ සතිපට්ඨානයක් තමන්ගේ හිත හොඳින් දැස ගන්න. තමන්ගේ චරිතානුකූලව තමන් ඒක හොඳින් දැනගෙන තමන් තෘෂ්ණා චරිතය කියන්නේ තමන් නීවරණ බහුල වුණා වූ කෙනෙක්ද? නීවරණ බහුල වෙලා ඉන්නා වූ තැනැත්තෙක්ද? එතකොට එහෙම නැත්නම් නීවරණ බොහෝසෙයින් බහුල වෙලා නැතිද? ප්‍රඥාව හොඳින් තියෙනවද? ප්‍රඥාව මදව පවතිනවද? කියලා මේ පිළිබඳව තමන් තේරුම් ගැනීම කරන්න ඕනේ. නේද? එහෙම වගේ පමණකින් තේරුම් ගැනීම අපි කරන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන අපි යම් සතිපට්ඨානයක් තෝරාගෙන ඒ සතිපට්ඨාන භාවනා වැඩිම එයා පුරුදු කරන්න පුරු වෙන්න. ඒතර අන්නේ වගේ ක්‍රම වේද අපි දැනගත යුතුයි මේ භාවනා මේ සමත විපස්සනා භාවනා වඩන යෝගාවචරය විසින්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අයගේ චරිත ස්වභාවයන් නේද? එයාගේ සිත ස්වභාවය පිළිබඳව මනාවකට දන්න නිසා නේද? බුදුරජාණන් වහන්සේ හරියට එල්ල කරලා එයාට ඒ කර්මස්ථානීය දෙනවා. මේ කර්මස්ථානේ වඩා. මේ විදිහට මානසිකාර්ය කරා. මේ විදිහට යෝනිසෝ මානසිකාර්ය කරා කියලා බුදුරජාණන් වහන්සේ ඒක පනවනවා. ඒතකොට ඒ තැනැත්තා ඒක පහසුවෙන් ඒ භාවනාව වැඩිවීමට සිද්ධ කරනවා නේද? ඒ නිසා එහෙනම් ඒ නිසාද වර්තමානයේදී සාමාන්‍ය කෙනෙක් ගන්නකොට එහෙම හඳුනා ගන්නට නැහැ. කියනකොට කෙනෙක් කර්මස්ථාන දෙකක් තුනක් දවස් කීපයක් පරිල තෝරා ගන්න. කෙනෙකුට හරියට විනිශ්චය කරගන්න බැරි නම්
එර පුළුවන් කර්මස්ථාන දෙක තුනක් වඩලා. ඒකෙන් තමන්ගේ හිත මනාකොට බැසගන්නේ කොතනද? හොඳින් සිත පිහිටා තියෙන්නේ මොකකද? හොඳින් සිත සමාධිගත වෙන්නේ කවර කර්මස්ථානයකද? මේ ආදී වශයෙන් ඊට දවස් 3ක් 4ක් එක කර්මස්ථානයක් වඩලා ඒ වගේ කර්මස්ථාන දෙක තුනක් වඩලා ඒකෙන් යා තෝරා ගැනීම කරගන්න. ඒ වගේ මේ භාවනාව යා දිනු කරගන්න පුළුවන්කම තියෙනවා නේද? එතකොට එහෙනම් මෙන්න මේ ආකාරයෙන් අපි දැන් අර වගේ දමනේ නොවිච්ච උසංසුන් වඩපත් වුණු රකින්න දුෂ්කර වුණු මේ සිත දමනය කරන්න සංසිඳවන්න සංයමයටපත් කරගන්න අපේ බුදුරජාණන් වහන්සේ සමාධි ප්‍රඥා වශයෙන් දෙවැදෑරුම මේ කුසල් ධර්ම වඩන ක්‍රම වේදයක් පනවව දෙනවා. එනම් මේ ධර්මයේ වඩන්න නම් කෙනෙක් මේ වගේ භාවනාවක් වඩන්න නම් పూర్වේම කරන්න ඕන කිසක් තියෙනවා. යම් කෘත්‍යයක් තියෙනවා. ඒ කටයුත්ත හරියට හොඳින් ඒ වටාපිටාව සකස් කර ගැනීමක් කරගන්න නැතුව භාවනා කරන්න ගත්තොත් එයා ලොකු වෙහෙසකටපත් වෙන ගන්නවා. අපි ඒක තමයි කියන්නේ දැන් ඔය භාවනා වඩන්න ඉස්සෙල්ලා අපි කරන්නේ මොකන්ද? ඒකට කියනවානේ පූර්වකෘත්‍යයක් කියලා. අපි දැන් පූර්වකෘත්‍යයක් සාමාන්‍ය අපි කරන්නේ මොකන්ද? ඔනේ දැන් මේ මොකක්ද දැන් පූර්වකෘත්‍යයක් කියලා අපි මෙනෙහි කරනවා. ඒ සමහර කෙනෙක් සතර කමඨාන කෙටියේ මෙනෙහි කරනවා. එහෙම නැත්නම් අපි අර සාමාන්‍ය කරන්නේ ත්‍රිවිධ රත්නේ කමා කරගන්න නේද? ත්‍රිවිධ රත්නේ ජීවිත පරිත්‍යාග කරමින් එතකොට කල්යාණ මිත්‍ර ඉන්නවා නම් යම් ගුරුවරු ආදි වැඩිහිටියා ඉන්නවා නම් ඒගොල්ලන්ට යම් වැරදි තියෙනවා නම් ඒගොල්ලෝ සමාව අරගෙන අපි භාවනා කරන්න තියෙනවා. ඒක තමයි අපි පූර්වකෘත්‍ය වශයෙන් සලකා. ඒක තමයි ඒකත් පූර්වකෘත්‍යයක් තමයි. නමුත් ඊට කලින් කරගත යුත්තා පූර්වකෘත්‍ය තියෙනවා. අපි නියම පූර්වකෘත්‍ය ඒක වෙන්නේ නැහැ. එහෙනම් නියම පූර්වකෘත්‍යයක් වෙන්නේ මොකන්ද? එයා පළමු කොටම පිරිසිදු සීලයක් තුල පිහිටන්න. පිරිසිදු සීලයක් තුල පිහිටන්න. ඉතින් සීලයක් කියන තමයි සමාදන්ව ගන්න සීලය. හොඳින් ආරක්ෂා කරගන්න රැකීම පිළිපදින් මේ සමාදන් වෙලා භාවනා කිරීම කරන්න ඕන. ඒ වගේම තමයි එතනින් පමණක් නෙමෙයි යා ඉන්ද්‍රියන් සංවර නේද? ඉන්ද්‍රියන් සංවර කර ගැනීමේ මේ සීලය. යා පුරුදු කරන්න ඕන. ඒ වගේම යාගේ ආජීව පැත්ත නේද? ධාර්මික වූ ආජීවයක් යුක්ත වූ ජීවිකාවක් කරමින් යාගේ පැවැත්ම සිද්ධ වෙන්න ඕන නේද? ඒ වගේම යා ගන්න සිව්පසය. ස්ථාන සිව්පසයන් හොඳින් නුවණින් සලකාගෙන මේ ඒ තුල හික්මෙන්න ඕන. මෙන්න මේ සතර තුල හික්මීම සීලයයි. ඒතර යාකාරයෙන් මේ සතර තුල හික්මෙමින් මනාකොට හික්මෙමින් තමයි යා සීලය මේ භාවනාව කරන්න පටන් ගැනීම කළ යුතුයි. ඒක දැන් ඒ විතරකුත් නෙමෙයි. සුපිරිසිදු සීලයක් පිටන්ටත් ඕන. ඊට පස්සේ එයා තුල යාගයන් පලිබෝධ කර ධර්ම තියෙනවා. භාවනා කරන කෙනෙකුට ඇති වෙන පලිබෝධ තියෙනවා. නේද? ඒ කියන්නේ දැන් භාවනාව කරන කෙනෙක් නිතර දැන් ගමන්වන් යනවා නම් ගමන්වන් යමින් භාවනා කරන්න ගත්තොත් ඒක භාවනාවට මහා ඵලිපේදයක් නේද? එතකොට ඒ වගේ තමයි නොයෙකුත් කුලයක් නිතර අපි අසුරු කරනවා. අසුරු කරනවා කියන්නේ අපිට නේද? කිසිදු අර්ථයක් නොමන ආකාරයට අපි කුල ඇසුරු කරන්නට එනවා. නේද? ඒ කියන්නේ තමන් ඥාති වල වෙන්න පුළුවන් වෙනත් ආකාරයකට අසල්වාසී වෙන්න පුළුවන්. අපි නිතරම ඒ ආයත් එක්ක අපි ඇසුරු කරන බවට පත් වෙනවා නම් ඒ භාවනා කරන කාලේ. ඒක අපිට මහා පරිබෝධයක් කියන අපේ සිත වඩා නේද? ඒ වගේම තමයි අපි විවිධ කටයුතු අපි එක් නොඑක් ආකාරයේ කර්මාන්ත නොඑක් ආකාරයේ කටයුතු කරන්නට අපි වෙහෙසෙනවා. එහෙම කරමින් අපි භාවනා දියුණුවක් බලාපොරොත්තු වෙනවා. ඒක අපිට භාවනාවට පරිබෝධය පරිබෝධ කර කාරණාවක් වෙනවා.
එතකොට මෙන්න මේ වගේ දේවල් තියෙනවා. නේද? එතකොට අපි භාවනා කරන කෙනෙක් භාවනා කරන කාල පරාසය තුල කාල පරාසයේදී අපි කොහොම දවස් ගාණක් එයා භාවනා කරනවා නම් ඒ දවස් ගාණකින් එයා ප්‍රතිඵල ලබන්න බැරි පුළුවන්. නමුත් අපි දවස් 10ක් නම් තෝරගත්තේ ඒ දවස් 10 තුල අපි හොඳ අදිෂ්ඨානයක් තබා ගන්න. නේද? අර වගේ සීල තුල පිළිහිටලා මම කිසිම හේතුවක් නිසාකවත් මම ගමනක් විමනක් යන්නේ නැතුව මේ සඳහාම මගේ ජීවිතේ කැප කරනවා. නේද? ඒ වගේ නොයෙක් කෙනා සමග ඇසුරු කරයිමක් කරන්නේ නැතුව මම මේ කටයුතු මම සිදු කරනවා. ඒ වගේම මේ භාවනා කරන කාලයේදී ග්‍රන්ථ අධ්‍යයනයට යන්නේ නැහැ. හරි? ඒ ග්‍රන්ථයන් අධ්‍යයන කරන්න ඒවට යන්න ඉගෙන ගැනීම කටයුතු කරන්න යොමු වෙන්නේ. ඉගෙන ගැනීම ආදී කළොත් එහෙම ඒක පරිභෝගය. භාවනාවට පරිභෝගය. ඒ කියන්නේ යම් ධර්මයක් යම් වෙලාවක හිතකට කුසීත බවක් හෝ විසිරෙන ගතියක් ඇතුණා නම් ඊට පිළිමයක් වශයෙන් අපිට යම් ධර්මයක් ඒක ප්‍රතිකර්මයක් වශයෙන් ධර්මයක් අපිට මේ කියවන්න පුළුවන්. ඒ කියන්නේ බලා ගන්න පුළුවන්. සුවිලේ නමුත් අපිට යම් ධර්මයක් අහන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කියන්නේ. හරි? ඒක නෙමෙයි අර දැන් අධ්‍යයන කරනවා අපි ඉගෙන ගැනීම වශයෙන් පුරු කරනවා. ඒ ග්‍රන්ථ ඒ ග්‍රන්ථ පරිහරණය ඒ විදිහට ඒ කරන්නේ නැහැ. එහෙම කළොත් භාවනාවට ඒක පරිපූර්ණයි. ඒතර අන්න ඒ වෙන් එයා වැලකින්න. එහෙනම් වැලකිලා තමයි ඒ වගේ පරිබෝධ වලින් වැලකිලා වැලකින් කරන්නේ. නැතිනම් වෙන්නේ භාවනා කරන එක අත්හැරලා භාවනා කරනකොට වෙන්නේ අර ඉගෙන ගන්න ඒවා විතර සිහි වෙනවා. සිහි වෙනකොට ඒවම මතක් කරනවා. නේ මතක් කර ඒවා මේ වලට භාවනා කරන කාලෙත් ඉගෙන ගන්න. ඒතර ඒක පරිබෝධ. නේ එහෙනම් ඒ වගේ දේවලුත් උන්ගෙන් වැලකීම කරන්නේ. හරි. ඒතර අන්න ඒ වගේ පරිබෝධ කර ධර්ම අපිට තියෙනවා. අර වගේ නානාවිද වූ කර්මාන්තවලදීම කරන්නේ නැහැ. නේද? ඒ වගේ අත්හැරිලා සම්පූර්ණ කාලය මේ භාවනාව සඳහා යොමු කරනවා. එතකොට අල්ප කටයුතු කෙනෙක් වෙන්න ඕනේ. අල්ප කටයුතු තමන් නේද? දැන් ගෙදරක නිවසක ඉන්න කෙනෙක් භාවනා කරන කෙනෙක් ගන්නකොට එයා බොහොම අල්ප වූ අවශ්‍යම වූ කටයුතු තුළ විතරයි එයා යෙදෙන්නේ. තමන් අර භාවනා ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්නේ. හරි? ඒ විදිහට. ඒතර ඔන්න ඔය වගේ ප්‍රතියව විශේෂයෙන් සලකන්න. ඒතර ඒවා විශේෂ අන්න ඒ බඳු දේවල් සකසාගෙන භාවනාවට කරන්න. ඒවා තමයි පූර්ණ කෘත්‍ය. සීලයක් තුළ පිළිතලා මේ අර වගේ පරිබෝධ කර දේවල් ඈත් කරන්න. භාවනාවට තියෙන පූර්ණ කෘත්‍යය. නේද? ඒ වගේම තමයි නේද? තමන්ගේ අර කලින් කතා කරපු චරිතයට අනුකූල වූ කර්මස්ථානයක් අරගෙන තමන් භාවනා කිරීම සිදු කරන්න. ඒ වගේම තමන් භාවනාවට සුදුසු තම භාවනා කරන තැන සුදුසු ස්ථානයක් වශයෙන් සකසා ගන්න. භාවනාවට යෝග්‍ය සුදුසු ස්ථානයක් ලෙස එය සකසා ගන්න. එහෙම සුදුසු ආකාරයේ පරිසර රටාවක් එතන සකස් කරගත්තේ නැතිනම් අපිට භාවනාව දියුණුවක් කරා යන්න බැරි වෙයි. ඒතර ඒව භාවනාවට කලින් කරන්න ඕන දේවල්. භාවනාව දියුණු කරගන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් කලින්ම සකසා ගන්න ඕන ක්‍රමවේදයි. ඒ කියන ධර්මතාවය. ඒ වගේම තමයි තමන්ගේ මේ අධ්‍යාත්ම බාහිර පරිස්කාරයන් පිරිසුදු කරගන්න ඕන. නේද? තමන් භාවනා කරන කෙනෙක් මේ අර තමන් ඉන්න තැන හොඳට පිරිසුදුව තබා ගන්න ඕන. ඒ වගේම හැඩි වෙලා තිබෙනා වටා පිටා තියෙනවා මේව හොඳට පිරිසුදු කරන්න ඕන. තමන්ගේ ආධ්‍යාත්මයේ තිබෙන ඇඳුම් පැළඳුම් වස්ත්‍ර මේව හොඳට පිරිසුදු කරගන්න ඕන. අන්න ඒව පැතින් අපි සලකා ගන්න ඕන. එහෙම නොවුනොත් ඒක පරිබෝධයක් භාවනාව දියුණු නොවේ. හරි. එහෙනම් මෙන්න මේ වගේ කරුණු කාරණා අපි සලකාගෙන මේ භාවනාව වැඩිම දියුණු කරන්න විශේෂ මතකයේ තබා ගැනීම කළ යුතුයි. එහෙනම් තව විස්තර කතා කරන්න තිබුණත් ඒ සියලු විස්තර කතා කරන්නට කාලය නොවේ. ඒ නිසා අපි මේ දේශනා කළ මේ කරුණු කාරණාවන් පිළිබඳ ඒ තමන් මතකයේ දරාගෙන භාවනා කිරීමේ යෝග්‍ය නැත්නම් කුසල ධර්මයන් වැඩිම කියපු මේ ධර්මතාව සිද්ධ කරගෙන සමාධි ප්‍රඥාවන් වඩලා ඒ තමන්ගේ අභිමතාර්ථය කරා යන සිතක් බවට පත් කරගන්න හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න. හොඳයි. එහෙනම් මේ උතුම් දේශනාවත් මේ හැමදෙනාටම ඒ තමන්ගේ නොසන්සුන් වූ හිත සංසුන් කරගෙන නොදැඹුරු සිත দমনය කරගෙන
ආරක්ෂා නොවිච්ච සිත ආරක්ෂා කරගෙන මේ සමථ විපස්සනාදී ධර්මයන් වඩාගෙන මේ දුක්සහගත සංසාර ගමනේ අතලිවි ලබන උතුම් නිවනින් සැනසෙන්නම මේ ධර්මයේ මේ හැම දිනාටම හේතුපනිශ්‍රය වේවා කියන දිනාම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.